ඔව් ආදරණීය දරුදරීනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් කළමනාකරණයේ හදවත බඳු පාඩම් ඒකකය ආරම්භ කළා. මතකයිනේ? කළමනාකරණයේ හදවත බඳු ඒකකය තමයි සැලසුම්කරණය. මොකද සමස්ත කළමනාකරණ ක්‍රියාවලිය ඉදිරියට ගලන්නේ. නැත්නම් කළමනාකරණය කියන දූරාවලිය ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය ගමන් මඟ සාදා දෙන ඒකකය තමයි සැලසුම්කරණය. අපි ඒකයි කළමනාකරණයේ හදවත වශයෙන් මේ පාඩම් ඒකකයේ සලකන්නේ. එතකොට සෙසු කළමනාකරණ කාර්යයන් ඔක්කොටම පෙර ආරම්භ වෙන්නේ මොකද්ද? සැලසුම්කරණය. සැලසුම්කරණයට පසු තමයි සංවිධානකරණය නැත්නම් සංවිධානයේ මෙහෙයවීම හා පාලනය කියන කළමනාකරණ ක්‍රියාකාරකම් ඉදිරියට ගමන් කරන්නේ. අපි ඉස්සෙල්ලා පරිච්ඡේදයෙන් මතක් කරා සැලසුම්කරණය ප්ලෑනින් කියලා කියන්නේ සංවිධානයක ඉලක්ක තීරණය කිරීම. ඒ කියන්නේ සංවිධානයක් ඉදිරියේදී ව්‍යාපාර කටයුතු තුළ නියුක්ත වෙලා ළඟා කරගන්න අපේක්ෂිත පරමාර්ථ සහ අරමුණු. අපි පොදුවේ කියනවා ඉලක්ක කියලා. පරමාර්ථ සහ අරමුණු තීරණය කිරීමත්. එකී පරමාර්ථ සහ අරමුණු ළඟා කර ගැනීම සඳහා එකී පරමාර්ථ සහ අරමුණු ළඟා කර ගැනීම සඳහා දියත් කළ යුතු මූලික උපාය මාර්ගයවත් මූලික කාර්යයන් තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම්කරණය කියලා කිව්වේ. අපි කිව්වා සැලසුම්කරණය කියන ක්‍රියාවලියේ අවසාන පියවර මොකද්ද? සැලසුමක් සම්පාදනය වීම. නැත්නම් සැලසුම්කරණය කියන ක්‍රියාවලියේ අවසාන නිෂ්පාදිතය තමයි සැලැස්මක් බිහිවීම. ලිඛිත සැලැස්මක්. ඒ කියන්නේ සැලසුම්කරණය තුලින් විශ්ලේෂණය කරපු සියලු දේවල් සාරාංශ කරලා ඒ සංක්ෂිප්තයක් ලෙස ලිඛිත සටහන කර නගනවා. ඒක තමයි සැලැස්ම කියලා කිව්වේ. අපි පැහැදිලි කරා ඉස්සෙල්ල පරිච්ඡේදයෙන් ඒ සැලසුම්කරණයෙන් බිහි කරන සැලැස්ම තමයි පාලන ක්‍රියාවලිය සාර්ථක කරගන්න පදනම් කරගන්නේ. කළමනාකරණ මූලිකාංගවල අවසාන මූලිකාංගය තමයි පාලනකරණය. කන්ට්‍රෝලින් කියන එක. පාලනකරණයට පදනම් කරගන්නේ උදව් කරගන්නේ සැලසුම්කරණයේ සැලැස්ම. ඇයි? සැලැස්ම තුල තියෙන්නේ අපේක්ෂිත తත්වය. expected situation එක. සැලැස්ම තුල තියෙන අපේක්ෂිත తත්වය. දැන් මේ වන විට සංවිධානකරණයේ තුලින් මෙහෙවීම තුලින් ඒ සැලසුමේ තියෙන මූලික කාර්ය නැත්නම් උපාය මාර්ගයේ ක්‍රියාවට නගලායි තියෙන්නේ. අනේ ක්‍රියාවට නගලා තියෙද්දි පාලනකරණයේදී බලන්නේ ඒ සත්‍ය ක්‍රියාකාරීත්වය සැලසුමෙන් අපේක්ෂිත ක්‍රියාකාරීත්වය සමග සම වෙනවද? තේරෙනවද? සත්‍ය ක්‍රියාකාරීත්වයේ සැලසුමෙන් විද්‍යාමාන කරන අපේක්ෂිත ක්‍රියාකාරීත්වය සමග ගැලපෙනවද? ටැලි වෙනවද? එහෙම නොවේ නම් මොනවද විචලතා නැත්නම් දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා. පාලනකරණය කරන එක. එහෙනම් පාලනකරණයට අනිවාර්යයෙන්ම පදනමක් වෙනවා සැලසුම්කරණයේ සැලැස්ම. ඒ නිසා සැලසුම්කරණයයි පාලනකරණයයි. එනම් කළමනාකරණයේ පළවන පියවර වන සැලසුම්කරණය, කළමනාකරණයේ අවසාන පියවර වන පාලනකරණය අනිවාර්යයෙන්ම එකිනෙකට බැඳුණු එකිනෙකට සබැඳියාවක් ඇති සංකල්ප දෙකක් කියලා අපි පැහැදිලි කිරීම කරා. ඊට අමතරව අපි සැලසුම්කරණයේ ප්‍රධාන ක්‍රියාකාරකම් අපි සමූහයක් කිව්වා. නැත්නම් සැලසුම්කරණයේ අධීරයන්. මතක තියාගන්න නිතරම අහනවා. එක්කෝ අහනවා සැලසුම්කරණයේ පියවරයන්. 10ක් තියෙනවානේ. 10ම විභාගෙට ලියන්න අවශ්‍ය නැහැ. 10ම අපේක්ෂා කරන්නේ. තේරුණාද? අඩුම ගානේ එකෙන් ඔබ 4ක් ලියන්න ඕන. අඩුම ගානේ 4ක්. ඇතැම් විට 6ක් ලියන්න වෙන අවස්ථාවක් තියෙනවා. තේරුණාද? ඒ නිසා එක්කෝ සැලසුම්කරණයේ පියවරයන් අහනවා. එහෙම නැත්නම් සංවිධානකරණයේ පියවරයන් අහනවා. ওই දෙක තමයි වැඩිපුරම අහන්නේ. තේරුණාද? ඊට අමතරව පාලනකරණයේ පියවරුනුත් අහනවා. එතකොට සැලසුම්කරණයේ පියවරයන් අහන සම්භාවිතාව 30යි. තේරුණාද? පාලනකරණයේ පියවරයන් අහන සම්භාවිතාව 20යි. 50%ක්ම තියෙනවා සංවිධානකරණයේ පියවරයන්. අපි ඊළඟ පරිච්ඡේදයෙන් කතා කරනවා ඒක. එහෙනම් එය හැරුණ විට පියවරයන් සම්බන්ධයෙන් විභාගයට වැඩිපුරම ප්‍රශ්න අහන්නේ සැලසුම්කරණයේ පියවරයන්. මතකයිනේ අපි මුලින්ම කිව්වා සැලසුම්කරණයේ පළවෙනි පියවර තමයි අරමුණු හා පරමාර්ථ නැත්නම් පරමාර්ථ හා අරමුණු ස්ථාපිත කරන. ඉලක්ක තීරණය කරන එක. අපි ව්‍යාපාර කටයුතු දියත් කරලා දිගු කාලයේදී ලබා ගන්න අපේක්ෂා කරන්නේ මොන වගේ ප්‍රතිඵලද? ඒක තමයි පරමාර්ථ කියන්නේ. ඒ ප්‍රතිඵල වඩාත් නිශ්චිත ආකාරයෙන් සඳහන් කරොත් අපි ඒකට කියනවා අරමුණු කියලා. එහෙනම් මේ පරමාර්ථ අරමුණු දෙකටම කියනවා පොදුවේ ඉලක්ක තීරණය කිරීම තමයි සැලසුම්කරණයේ ආරම්භකම පියවර. තේරුණාද?
ඊට පස්සේ අපි කිව්වා ඒ පරමාර්ථ අරමුණු තීරණය කරන් පස්සේ අපි උපාය මාර්ග තීරණය කරනවා. ඒ කියන්නේ පරමාර්ථ සහ අරමුණු ළඟා කරගන්න දියත් කළ යුත්තේ කුමන ප්‍රධාන ව්‍යාපාර කාර්යයක්ද කියලා තීරණය කරනවා. ඊට පස්සේ අපි කිව්වා පරිසරයේ විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම සදු අත කියන ජපන් කළමනාකරන ශිල්පීය ක්‍රමය යොදාගෙන සදු අත විශ්ලේෂණය කිරීමක් කරනවා. ඒ කියන්නේ ඒකින් කරන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කරමින් ශක්තියින් සහ දුර්වලතා හඳුනා ගන්නවා. බාහිර පරිසරය විශ්ලේෂණය කරමින් අවස්ථා සහ තර්ජන හඳුනා ගැනීම කියලා කිව්වා. ඊළඟට එයින් පස්සේ අපි තවදුරටත් අර පරිසර විශ්ලේෂණයෙන් හඳුනාගත්ත අවස්ථා සහ තර්ජන ගැඹුරින් අධ්‍යයනය කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඒ අවස්ථා අපිට ගැළපෙනවද? ඒ අවස්ථාවලට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්ද? ඒ අවස්ථාවලට අපිට සම්පත් තියනවද ප්‍රවේශ වෙන්න? තේරෙනවද? සහ ඒ අවස්ථාවලට තරගකරුවන්ගෙන් නීති රීති වලින් ඒ වගේම තාක්ෂණයෙන් අපිට ලොකු තර්ජනයක් එල්ල වෙයිද? ඒ තර්ජනය අපිට මැඩපවත්වමින් ව්‍යාපාරයක් විදියට අපිට අවතීර්ණ වෙලා ඉස්සරහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියලා පුළුල් ලෙස විමසා බැලීමක් තමයි මේකෙදි කරනවා කියලා කිව්වේ. ඊට පස්සේ අපි කිව්වා අවශ්‍ය සම්පත් තීරණය කරනවා. මේ මූලික ව්‍යාපාර කාර්යයවත් මූලික උපාය මාර්ගය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් මොනවද? ඒ සම්පත් දැන්ටමත් අපසතුව තියෙනවද? සම්පත් නොතිබේ නම් හෝ අඩු නම් ඒ සම්පත් සපයා ගැනීමේ මූලාශ්‍ර මොනවද? ඒ මූලාශ්‍ර මගින් අවශ්‍ය සම්පත් සපයා ගන්න පුළුවන්ද කියලා තීරණය කිරීම. මොකද හේතුව අපි යම් අදාළ මූලික උපාය මාර්ගයේ හෙවත් මූලික ව්‍යාපාර කාර්ය දියත් කළාට පස්සේ සම්පත් හොය ඉන්න බෑ. ඒ නිසා සම්පත් කල්ැතුව බලන්න ඕනේ. තියෙනවද සපය ගන්න පුළුවන්ද? සපය ගන්න පුළුවන් නම් ඒ සැපෙවුම් කරන සමග සප්ලයි චේන් එකක් නැත්නම් සැපෙවුම් දාමයක්. ඒ කියන්නේ අකණ්ඩව අපට අවශ්‍ය ධාරිතාවෙන් සතිපතා හෝ දිනපතා සම්පත් සපයනවද කියලා අපි ගිවිසුමකට පව එළඹීමක් කරනවා. තේරෙනවද? ඊළඟට සැලසුම ක්‍රියාත්මක කරන්න අපි විසින් තීරණය කළ උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න විධිමත් සැලසුම සම්පාදනය කරන්න ඕනේ. තේරෙනවද? දැන් අපි පරිසරයේ විශ්ලේෂණය කරා අවශ්‍ය සම්පත් හඳුනාගත්තා. ඊට පස්සේ අපි තවදුරටත් ගැඹුරින් අවස්ථා සහ තර්ජන පුළුල් ලෙස විශ්ලේෂණයක යෙදුණා. ඒ තර්ජන වලට මුහුණ දෙමින් තර්ජන මැඩපවත්වමින් අවස්ථාවලින් ප්‍රයෝජන ගත හැකියි කියලා අපි තීරණය කළා. ඒ අනුව අපි ඊළඟට සැලසුම ක්‍රියාත්මක අපි තීරණය කළ ප්‍රධාන උපාය මාර්ගය තීරණය කළ ප්‍රධාන ව්‍යාපාර කාර්ය නිවැරදිව සහ විධිමත්ව දියත් කිරීමට යෝග්‍ය සැලසුමක් සම්පාදනය කරනවා කියලා කිව්වා. ඒ සැලසුම සම්පාදනය කරාම සැලසුම හරියට මාර්ග සිතියමක් හා සමානයි. මඟ පෙන්වනවා. ඒ කියන්නේ අදාළ උපාය මාර්ගයේ හෙවත් අදාළ මූලික ව්‍යාපාර කාර්ය කවදා කොතැනක කොයි ආකාරයෙන් ආරම්භ කළ යුතුද කියලා මඟ පෙන්වනවා. හෙවත් මාර්ග සිතියමක්. ඒ නිසා විධිමත්ව ඒ අදාළ උපාය මාර්ගයේ ක්‍රියාවට නගන්න පුළුවන් වෙනවා සැලසුම හරහා. සැලසුම සම්පාදනය කරන් පස්සේ සැලසුමින් අපේක්ෂා කරන ආකාරයට යෝග්‍ය අවස්ථාවක සමහරට ඒක නිවැරදිම කාලයක් වෙන්න ඕන. නිවැරදිම සතියක්, මාසයක්, දිනයක් වෙන්න ඕන. යෝග්‍යම කාලය හඳුනගෙන යෝග්‍යම අවස්ථාවකදී යෝග්‍ය ආකාරයෙන් සැලසුම ඇත්තටම ක්‍රියාවට නගන්න ඕන. අවසන් පියවරෙන් අපි කිව්වා ඇගීම සහ පාලනය. ඒ කියන්නේ දැන් සැලසුම දැන් ක්‍රියාවට නැගුවානේ. ක්‍රියාවට නැගුවා නම් වරින් වර සැලසුමත් එක්ක දැන් සත්‍ය තත්ත්වය තියෙනවනේ දැන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. වරින් වර සත්‍ය තත්ත්වය සැලසුම සමග සංසන්දනය කරලා බලනවා. බලලා තීරණය කරනවා, තේරුම් ගන්නවා සැලසුමට අනුකූලවම සත්‍ය තත්ත්වය ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක නොවේ නම් මොනවද වැරදි, මොනවද විචලතා හඳුනගෙන ඒව නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා. ඔන්නෝගේ සැලසුම් කරන්නේ අපි පියවරෙන් සමූහයක් කතා කරා. වැදගත්ම ඒකකයක් ඕක 2022 වෙන්න පුළුවන් නැත්නම් 23 අනිවාර්යයෙන්ම විභාගයට අහනවා. තේරෙනවද? මේකයි සංවිධානකරණයේ පියවරෙන් තමයි නිතර අහන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා සැලසුම් කරන ඉදිරි සංකල්ප සමූහය. ඒකෙන් මුලින්ම අපි කතා කරනවා මනා සැලසුමක ඇතුළත් විය යුතු මූලික කරුණු. මනා සැලසුමක නැත්නම් හොඳ සැලසුමක නැත්නම් විධිමත් සැලසුමක නැත්නම් අංග සම්පූර්ණ සැලසුමක් වෙන්න ඒ අංග සම්පූර්ණ සැලසුමක අන්තර්ගත වෙන්න ඕනේ ගුණාංග නැත්නම් සාධක කීපයක් තියෙනවා.
පළවෙනි එක තමයි දැක්ම. විෂන් කියන එක දැක්ම. දැක්ම. මේකට කියන තව නමක් මතකද? දැක්මට කියන දෘෂ්ටිය. දැක්මට තව නම මොකද්ද? දෘෂ්ටිය. දෘෂ්ටිය. සිංහලෙන් දෘෂ්ටි කියන්නේ මේකමයි ආ දෘෂ්ටිය. දෘෂ්ටිය. දෘෂ්ටිය කියන්නේ මේකමයි ආ දෘෂ්ටිය. විෂන් එක තමයි. මේ දැක්ම කියන්නේ සමස්ත ආයතනයේ සඳහා මඟ පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරයේ සම්පින්ඩණය කර දක්වන ප්‍රකාශයකි. කෙටි ප්‍රකාශයක්. සමස්ත ආයතනයේ සඳහා මඟ පෙන්වන සමස්ත ව්‍යාපාරයේ සඳහාම මඟ පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පින්ඩණය කරලා සාරාංශ කරලා ගත්තම ඒක කෙටි ප්‍රකාශයක් වශයෙන් අපි ඉදිරිපත් කළොත් ඒක තමයි දැක්ම කියන්නේ. මේක ආකර්ශනීය ප්‍රකාශයක්. තේරෙනවද? දැන් ඔය ගොඩක් වෙලාට ව්‍යාපාරවල වාර්ෂික වාර්තාවේ මුල් පිටුවේ මේක තියෙනවා. our vision කියලා. ඒත් එක්කම සමාගමක් කොටස් නිකුත් කරලා මහජනයට ඒව මිලදී ගන්න කියලා ඇරයුම් කරන ආරාධනා පත්‍රය මතකයි නේද? සංස්ථා ප්‍රකාශය අර ලස්සන සංගරාවක් ඔය ගහන්නේ ප්‍රොස්පෙක්ටස් එක. ඒ සංගරාව වරි සංස්ථා ප්‍රකාශය කියන ආරාධනා පත්‍රයේ තියෙන විෂන් එක. මොකද මම යම් සමාගමක කොටස් වල මගේ මුදල් ආයෝජනය කරන්න පෙර මට දැනගන්න අවශ්‍යයි මගේ මුදල් ආයෝජනය කිරීමට යෝග්‍ය ඒ වගේම විශ්වාස හොඳ අනාගත දැක්මක් තියෙන අනාගත පැවැත්මක් තියෙන ස්ථිරසාර වූ ව්‍යාපාරද කියලා මට දැනගන්න ඕනේ. ඒක දැනගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙන්න මේ විෂන් ස්ටේට්මන්ට් එක. විෂන් ස්ටේට්මන්ට් එක හරහා මට පුළුවන් තේරුම් ගන්න මේ ව්‍යාපාරයට අනාගතයක් තියෙනවද නැද්ද කියන එක. තේරෙනවද? ඒ නිසා මේක පෙන්වු කරන්න එකයි. මේ සමස්ත ආයතනයේ සඳහා මඟ පෙන්වනවා කියන්නේ සමස්ත ව්‍යාපාරයේ සෑම අංශයකම සෑම තනතුරකම ඉන්නෑට මඟ පෙන්වීමක් කරනවා ස්වයං පෙළඹවීමක් කරනවා මේ විෂන් ස්ටේට්මන්ට් එක හරහා. විෂන් ස්ටේට්මන්ට් එකෙන් ළඟා කරගන්න අපේක්ෂා කරන සිහිනය ළඟා කර ගැනීමට තමන්ගෙන් ඉටු වේ යුතු වගකීම් නිසියාකාරව ඉටු කරන්න ස්වයං පෙළඹවීමක් කරනවා. ඒකයි මේ කියන්නේ සමස්ත ආයතනයේ සඳහා මඟ පෙන්වන. ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පින්ඩණය කර දක්වන ප්‍රකාශයක. තේරුණාද? ඒ කියන්නේ ඕනෑම ව්‍යාපාරයක ව්‍යාපාර ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. මේ සියල්ලෙන්ම අපේක්ෂා කරන අවසාන ඵලය නැත්නම් මොකද? අවසන් ව්‍යාපාරික සිහිනය. තේරෙනවද? එහෙනම් මේක වෙන විදිහට කිව්වොත් මේ කියන්නේ ව්‍යාපාරයේ අවසන් ව්‍යාපාර සිහිනය තමයි මේ කියන්නේ. ව්‍යාපාර සිහිනය තමයි දැක්ම නැත්නම් දෘෂ්ටිය කියලා කියන්නේ. අපි උදාහරණකින් තේරුම් කරගමුකෝ. දැන් නිදසුනක් වශයෙන් අපි හිතමු කිසියම් රටක දැන් විවිධ ආර්ථික අර්බුද තියෙන යුගයකනේ අපි මේ ඉන්නේ. තේරුණාද? විවිධ ආර්ථික අර්බුද තියෙන යුගයක ඉන්නේ. අපේ රටේ යම් පොඩි අර්බුද නැතුවා නෙවෙයි. අපේ රටවල ආර්ථික අර්බුද තියෙනවා. වෙනත් රටවල මේ ආසියාතික රටවල ඔබ දන්නවනේ. ඒ වගේම බටහිර රටවල පවා යුද්ධ මේ වාතාවරණය තුල. ඒ නිසා ගොඩක් රටවල අද මේ බලශක්ති අර්බුදයක් තියෙනවා. තේරුණාද? බලශක්ති අර්බුදයක් තියෙනවා. එකක් නියං සමයක් ඇවිල්ලා තියෙනවා. ජල විදුලි බලාගාරවලට ජලය සපයන ජල උල්පත් අද වියකිලා යනවා. තේරුණාද? ඉන්ධන ලෝකයේ පුරාම ඉන්ධන බිකිනීම නිසා බෙදහැරීමේ අර්බුදයක් තියෙනවා. ඉන්ධන පමාවල් ඇති වෙනවා. ඒ නිසා ඉන්ධන මගින් බලශක්ති උපදවන බලාගාරවලට අක්‍රිය වෙලා තියෙනවා. තේරුණාද? ලෝකේ බොහෝ රටවල. මෙන්න මේ නිසා අපි හිතමු මේ මිනිස්සුන්ට වැදගත් වෙනවා මේ කාලේ විදුලි ජනනයන්ට නැත්නම් විදුලි ජනකයන්ට ජෙනරේටර්ස් කියනවා. අපි තුමු ජෙනරේටර්ස් නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ අලුතෙන්ම. ඒ ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් එකක්ද නැහැ ගොඩක් තියෙනවානේ. ජෙනරේටර්ස් නිෂ්පාදනය කියන්නේ බොහොම මහා පරිමාණ දැවැන්ත ව්‍යාපාර ක්‍රියාවලියක්නේ. අමුද්‍රව්‍ය මිලදී ගන්න වෙනවා. තාක්ෂණය සපය ගන්න වෙනවා. තේරුණාද? එතකොට තත්ත්ව පාලන ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ප්‍රමිති අනුගමනය කරන්න වෙනවා. තේරුණාද? කර්මාශාලා ඉදි කරන්න වෙනවා. යන්ත්‍රාගාර ස්ථාපිත කරන්න වෙනවා. කම්මල් පිරිත සකස් කරන්න වෙනවා. සේවකයන් බඳව ගන්න ඕනේ. සේවකයන් පුහුණු කරන්න ඕනේ. ක්‍රියාකාරකම් 100,000 ගණක් වෙනවා. මේ සියල්ලම මෙන්න මේ විදුලි ජනකයන්ට නිෂ්පාදනය කළ අලෙවි කරන ව්‍යාපාරයේ සියලු ක්‍රියාකාරකම් මේ තියෙන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පූර්ණ කර දක්වන නම් මේ විදුලි ජනකයන්ට
නිෂ්පාදනාගාරයේ සිදුවන ක්‍රියාකාරකම් සිය ගණනක් ඔක්කොම එකතු කරලා සාරාංශ කරලා මිරිකලා ගත්තම ඒකේ ඒගොල්ලෝ අපේක්ෂා කරන අනාගත සිහිනයක් තියෙනවා. ළඟා කරගෙන අපේක්ෂිත සිහිනයක් තියෙනවා. ඒ සිහිනය තමයි දැක්ම කියන්නේ. අපි හිතමු බොහොම කෙටි ප්‍රකාශයක් දානවා රටට ආලෝකයක්. මොකද උදාහරණේ රටට ආලෝකයක්. ඔච්චරයි වචන දෙකයි රටට ආලෝකයක්. ඕක තමයි විෂන් ස්ටේට්මන්ට් කියන්නේ. ඒ බලන්න මේ ප්‍රකාශනයේ තියෙනවනේ පොඩි ආකර්ෂණීය බවක්. අපිට කියවන්න කියවලා බලන්න. ඒ ගැන හිතන්න. හිතුවේ නැතත් රටට ආලෝකයක් කියලා මේ ව්‍යාපාරයේ විෂන් එක රටට ආලෝකයක් කියලා අපිට කියවන විටම එක්ක ඇසෙන විටම ඒක අපේ සිත තුළ මනස තුළ අපිටත් හොර රහසේ මොනපත් වෙනවද තැන්පත් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. තේරුණාද? එතකොට ඒකේ ලොකු අර්ථයක් අපට එකපාරට විනිවිද භාවයෙන් යුතු දකින්න බැරි වුණාට පොඩි අර්ථයක් තියෙනවනේ රටට ආලෝකයක්. ගැලපෙනවනේ. ඇයි විදුලි ජනකයන්ට හදන ව්‍යාපාරයක්නේ. එහෙනම් ඒකෙන් විදුලිය බලශක්තිය උපදවනවා. ඒ නිසා රට ආලෝකමත් වෙනවා කියන පොඩි අදහසක් ගන්න පුළුවන්. අදහසක් එනවා. තේරෙනවද? අපි හිතමු මොනවා හරි බීම වර්ගයක්. අපි හිතමු මේ පළතුරු බීම කියලා ෆෘට් ජූස් කියලා බීම වර්ගයක් හදන ව්‍යාපාරයක සියලු කටයුතු සම්පින්ඩණය කරාම අපේක්ෂා කරන සිහිනෙට අපි දැම්මොත් රට ආලෝකයක් කියන මේක ගැලපෙන්නේ නැහැ. බීම බීම කියලා අපි ආලෝකමත් වෙන්නේ නැහැ නේ. තේරෙනවද? ඒක ගැලපෙන්නේ නැහැ. මේකට හරි. දෙවෙනි එක තමයි මෙහෙවර ප්‍රකාශය නැත්නම් මිෂන් ස්ටේට්මන්ට් එක. මේකටම කියනවා මොකද්ද? නිෂ්ඨාව කියලා. මේකටම කියනවා සිංහලෙන් නිෂ්ඨාව. නිෂ්ඨාව. මෙහෙවර නැත්නම් නිෂ්ඨාව මිෂන්. ව්‍යාපාරයේ කුමක්දයි හඳුනාගත හැකි වුණු පිණිස දැක්ම තවදුරටත් පුළුල් ලෙස විග්‍රහ කරන ප්‍රකාශනය. ඔරක තේරුම් ගන්න. මිෂන් කියන්නේ ව්‍යාපාරයේ කුමක්දයි හඳුනාගත හැකි වෙන පරිදි. ඒ කියන්නේ පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වුණ විදියට නැත්නම් ව්‍යාපාරයේ මොකක්ද කියලා අපට අදහසක් අයිඩියා එකක් ඇති වෙන පරිදි දැක්ම ප්‍රකාශයේ තවදුරටත් පුළුල් ලෙස විග්‍රහ කරන ප්‍රකාශනය. නැත්නම් දැක්ම සවිස්තරාත්මක විග්‍රහ කරලා ප්‍රකාශනයක් වශයෙන් ඇදුවොත් ඒක තමයි මෙහෙවර නැත්නම් නිෂ්ඨාව කියලා කියන්නේ. සවිස්තරාත්මකව. දැන් ඉස්සෙල්ලකින් අපි කියවනේ විදුලි ජනකයන්ට නිෂ්පාදනය කළ විකුණන ව්‍යාපාරයක සමස්ත කටයුතු සම්බින්ඩනය කළ විට ඉදිරියේදී ඒ ව්‍යාපාරය ළඟා කරගන්න අපේක්ෂා කරන සිහිනය කෙටි ප්‍රකාශයක් අසුවෙන් හදනවා රටට ආලෝකයක්. ඒක තමයි විෂන් ස්ටේට්මන්ට් එක. නමුත් ඒකෙන් 100%ක්ම ව්‍යාපාරයේ ස්වરૂපය ස්වභාවය අපට පැහැදිලි නෑනේ. පැහැදිලි නෑ. තේරුණාද? අනික අපි හිතනවා විදුලි ජනකයන්ට නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නිසාම ඒ ජෙනරේටර්ස් මිලදී අරගෙන අපි රාත්‍රී කාලයට සහ විදුලිය අවශ්‍ය කාලයට අවශ්‍ය වේලාවට විදුලිය මගින් අපි විදුලි බල්බ දාලා රටේ අඳුර නැති කර ගැනීම තමයි මේ රටේ ආලෝකයක් කියන්නේ. එහෙමම නෙවෙයි. ඊට පුළුල් අර්ථයක්. ඒ නිසා ඇත්තටම ඒ ව්‍යාපාරයේ කුමක්ද? මොකක්ද යාලගේ දර්ශනය? යාලා ගමන් කරන්නේ මොන වගේ ට්‍රැක් එකකද කියලා අපට අදහසක් එන්නේ නැහැ බොහෝ වෙලාවට විෂන් එකෙන්. නමුත් මිෂන් එකෙන් එනවා. ව්‍යාපාරයේ කුමක්ද? මොන වගේ ව්‍යාපාරයක්ද කියලා අපට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වන ආකාරයෙන් දැක්ම ප්‍රකාශයේ සවිස්තරාත්මක ප්‍රකාශයක් බවට පරිවර්තනය කළොත් ඒකට අපි කියනවා මොකද්ද? මිෂන් ස්ටේට්මන්ට්. ඒ නිසා මම මෙහෙම කියන්නම්. මොකක්ද? මේ විෂන් මිෂන් කියන්නේ සංකල්ප දෙකක් වුණාට දෙකම එකක්. දෙකම එකක්. තේරුණාද? ඒ දෙකේ වෙනසක් අපිට දකින්න ඕන නම් කෙටිම වෙනස තමයි දැක්ම කියන්නේ කෙටි ප්‍රකාශයක්. මෙහෙවර කියන්නේ දීර්ඝ ප්‍රකාශයක්. දෙකම එකයි නැත්තම්. දැක්ම කෙටි, මෙහෙවර දීර්ඝයි. දැක්ම කෙටි නිසාම දැක්ම ප්‍රකාශයෙන් ව්‍යාපාරයේ ස්වභාවය හෝ ව්‍යාපාරයේ කුමක්ද කියලා අපිට නිශ්චිතව අවබෝධ කරගන්න අපහසුයි. මෙහෙවර දීර්ඝ ප්‍රකාශයක් නිසා ව්‍යාපාරයේ කුමක්ද ඒ ගමන් කරන්නේ කොහෙටද එයාගේ ඉලක්ක මොනවද කියලා අපිට තේරුම් ගන්න ලේසියි. ඒ නිසා විෂන් එකට වඩා මිෂන් ස්ටේට්මන්ට් එක ඵලදායකයි. පැහැදිලිද? රයිට්. එතකොට අපි දැන් උදාහරණයක් මම පැහැදිලි කරන්නම්කෝ. දැන් ඉස්සෙල්ලා මම ගත්තේ උදාහරණේ විදුලි ජනකයන්ට නිෂ්පාදනය කර විකුණන ව්‍යාපාරයක දැක්ම කියන්නේ රටට ආලෝකයක්. හරිද? ඕකෙන් ව්‍යාපාරය ගැන අපට අදහසක් එන්නේ නැහැනේ. හරියට එන්නේ නැහැනේ. නැත්නම් ඒ ව්‍යාපාරයේ ඉලක්ක අනාගත සිහිනේ. දැන් සිහිනේනෝ රට ආලෝකයක් කියන්නේ.
ඔය සිහිනේ ස්වභාවය පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් මිෂන් ස්ටේට්මන්ට් එකකට ඕක ගත්තොත් ඒකම සවිස්තරාත්මකව හදුවොත් එහෙම මිෂන් කළොත් අනිවාර්යෙන් ව්‍යාපාරේ කුමක්ද කියලා අපිට දැනෙන්න ගන්නවා. ව්‍යාපාරේ මොකක්ද කියලා අපිට විනිවිදව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. උදාහරණයක් වශයෙන් හැකිපමණ දේශීය යෙදවුම් භාවිතා කර දේශීය යෙදවුම් හා දේශීය තාක්ෂණය භාවිතා කර පාරිභෝගිකයන්ට දැරිය හැකි සාධාරණ මිලකට උසස් තත්ත්වයේ විදුලි ජනකයන්ට සපයා දීම තුළින් පුද්ගල මෙන්ම ව්‍යාපාර කටයුතු තුළ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කිරීම. අන්න මිෂන් ප්‍රකාශයක් මම හැදුවා. අර රටට ආලෝකයක් කියන එකම තමයි ඒක අපි ඇත්ත වශයෙන් අපි ඒක නිර්වත් කළා. ඔන්න වචනේ. තේරෙනවද? රටට ආලෝකයක් කියන දැක්ම කියන ප්‍රකාශය අපි වඩා හොඳින් නිර්වත් කළා. විවෘත කළා. එතකොට අන්න ඒක අදහස එළියට මොකද්ද? හැකිපමණ දේශීය සම්පත් හා තාක්ෂණය භාවිතා කරමු. එතරම් අදහස එනවනේ. අදහස දැන් ගලනවා. හැකිපමණ දේශීය අමුද්‍රව්‍ය සහ තාක්ෂණය භාවිතා කර පාරිභෝගිකයින්ට දැරිය හැකි නැත්නම් රටේ පුරවැසියන්ට දැරිය හැකි සාධාරණ මිලකට උසස් තත්ත්වයේ විදුලි ජනක යන්ට නිෂ්පාදනය කර අලෙවි කිරීම නැත්නම් නිෂ්පාදනය කිරීම තුලින් රටේ සෞභාග්‍යයේ කොටස්කරුවෙකු වීම. රටේ සෞභාග්‍යයේ කොටස්කරුවෙකු වීම. බලන්න ඒක අදහස නැද්ද කියලා ඒකෙන් කියනවා මේ ව්‍යාපාරය ගසා කරන ව්‍යාපාරයක් නෙවෙයි. සාධාරණ මිලකට තමයි මේක දෙන්නේ. හැකිපමණ දේශීය යෙදවුම් දේශීය තාක්ෂණය පාවිච්චි කරන. එහෙනම් මේක වඩා සංකීර්ණ විදුලි ජනකයන්ටයක් වෙන එකක් නෑ. නඩත්තු කිරීම පව පහසු වේවි. මේක අනික අපේම නිෂ්පාදනයක්, අපේම උරුමයක්. තේරුණාද? ඒ නිසා අපේ රටේ ජාතික නිෂ්පාදනය පව වැඩි කරන්න මේක හේතු වෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට පවා මේ විදුලි ජනකයන්ට අරගෙන බලශක්ති අර්බුදයක් ඇතනම් බලශක්ති අර්බුදයෙන් බැහැරව ඒ කියන්නේ බලශක්ති අර්බුදයෙන් නැති මට්ටමින් තමන්ගේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව ගෙනන්න පුළුවන්. ඒ නිසා රටේ ජාතික නිෂ්පාදනය වර්ධනය වීම අඛණ්ඩව ඉහළ යනවා. රටේ ආර්ථික සංවර්ධනය නිසා අනිවාර්යයෙන්ම අඛණ්ඩව වර්ධනය වෙනවා. අනික මිනිස් ජීවිත වඩා වර්ණවත් වෙනවා, සුවපත් වෙනයි. මිනිස්සුන්ට බලශක්ති අර්බුදයක් නැහැ සමානයි. හැම නිවසකටම මොකද මිලදී ගත හැකි සාධාරණ මිලකට අද විදුලි ජනකයන්ට ගන්න පුළුවන්. අරගත්තම තමන්ගේ ගෘහ ජීවිතේ සාර්ථක වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයේ සාර්ථක වෙනවා. ක්‍රීඩා විශේෂයෙන්ම ඉන්ඩෝර් ස්ටේඩියම් තියෙන්නේ අභ්‍යන්තර නැත්නම් ගෘහස්ත ක්‍රීඩාගාර ඒවැ ක්‍රීඩා වල ඉදිරියයි අඛණ්ඩව ක්‍රීඩා වේදෙනවා. එහෙනම් මුළු ආර්ථිකයේම වඩා ධනාත්මක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මෙතන මේ රටට ආලෝකයක් කියන්නේ. රටට ආලෝකය කියන්නේ රාත්‍රී කාලේ ආලෝකය දැල්වීම කියන අදහසම නොවේ. ඒක අන්තිමවම තියෙන්නේ. ඒ තේරෙනවද? ඒ කියන්නේ ගෘහයන් වල පෞද්ගලික පාරිභෝගික කුටුම්බ වල වැඩ කටයුතු සාමාන්‍ය විදිහට අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ වගේම අඛණ්ඩව රටේ නිෂ්පාදන ව්‍යාපාරවල නිෂ්පාදනයේ බිහි වෙනවා. ජාතික නිෂ්පාදනයේ මූර්ත වශයෙන් ඉහළ යනවා. ඒ වගේම රැකියා නියුක්ති ඉහළ යනවා. ඒ නිසා සමස්ත ආර්ථිකයේ සංවර්ධනයක් නැත්නම් පිපිදීමක් ඇති වෙනවා. කියන එක තමයි මේ රට ආලෝකයක් කියලා විස්තර කරන්නේ. තේරුණානේ? එතකොට අපි තව උදාහරණයක් ගත්තොත් ඖෂධ නිපදවන ව්‍යාපාර තියෙන දරුවෝනේ. බෙහෙත් නිපදවන ව්‍යාපාර. දැන් එන්වයරන්මන්ටල් ලැබොරටරිස් සමාගම, ග්ලැක්සෝ සමාගම වගේ සමාගම් ලංකාවේ තියෙනවනේ. ඒ වගේ බෙහෙත් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක දාන්න පුළුවන් දැක්ම විෂන් ස්ටේට්මන්ට් එක අපි හිතමු නිරෝගී ලංකාවක්. නැත්නම් නිරෝගී සමාජයක්. වචන දෙකයි. නැත්නම් නිරෝගී සමාජයක් බිහි කිරීම. වචන තුනයි. එහෙම හිතන්නකො නිරෝගී සමාජයක්. ඒතර ඕක පැහැදිලි නෑනේ. දැන් ඖෂධ නිපදවන ව්‍යාපාරයක් කියලා අපි දන්නවනම් දන්න නිසා අපට පොඩි අදහසක් එනවා. නමුත් ලොකු අදහසක් නෑ. එහෙමනම් ඒක අදහස අපට දෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ කුමක්ද කියලා සමස්ත ව්‍යාපාරයේ චිත්‍රය අපට විනිවිද දකින්න සලස්වනවා මිෂන් එකෙන්. මිෂන් එකෙන් කියනවා දේශීය ඖෂධීය පෙළෑටි. දේශීය ඖෂධීය පෙළෑටි 100%ක්ම භාවිතා කර. අතුරු රෝගාබාධ ඇති නොවන ආකාරයේ උසස් මට්ටමේ ඖෂධ නිපදවීම තුළින් රට තුළ සෞඛ්‍ය තත්ත්වයේ ඉහළ වර්ධනයක් ළඟා කර ගැනීම. දැන් බලන්න ඉස්සෙල්ලා කිව්වේ විෂන් එක, ඒ කියන්නේ මේ දැක්ම කියන එක කෙටියෙන් නිරෝගී ලංකාවක එච්චරයි. ඒකෙන් ලොකු අදහසක් එන්නේ නැහැ මේ ව්‍යාපාරය ගැන. මේ ව්‍යාපාරයේ කුමක්ද? මේ ව්‍යාපාරේ මොනවද කරන්නේ? ව්‍යාපාරේ ගමන් මඟ, ව්‍යාපාරේ දර්ශනය මොකක්ද කියලා අපිට හරියටම කියවෙනවා.
මොකද මිෂන් ස්ටේට්මන්ට් එකේ. ඒ කියන්නේ අර දැක්ම ප්‍රකාශයේම සවිස්තරාත්මක ප්‍රකාශයක් වශයෙන් ඉදිරිපත් කරනවා. කොහොමද? 100%ක්ම දේශීය ඖෂධීය පෙළෑටි. හර්බල් ප්ලාන්ට්ස් කියන එක. දේශීය ඖෂධීය පෙළෑටි. ඒ කියන්නේ කෙලින්ම ඒකෙන් තත්ත්වය උසස් කියලා ඉතින්ම කියනවනේ. ස්ටාර්ට් එකේදීම කියනවා කෙලින්ම මේක ගුණවත් නේ. ඖෂධ වර්ගයක් කියලා. මොකද දේශීය ඖෂධ පෙළෑටි භාවිත කරලා හදන්නේ 100%ක්ම. ඒ වගේම අතුරු රෝගාබාධ නැහැ. සාමාන්‍යයෙන් බටහිරින් ගෙනවන බෙහෙත් වල අතුරු රෝගාබාධ තියෙනවනේ. එක දිගට බෙහෙත් බිව්වොත් එහෙම අඩු ගානේ වහුගඩු හරි නරක වෙනවා. මේකෙදි කියනවා අතුරු රෝගාබාධ වලින් තොර. තේරෙනවද? අතුරු රෝගාබාධ දේශීය ඖෂධීය පෙළෑටි 100%ක්ම භාවිතා කර යෙදුම් වශයෙන්. අතුරු රෝගාබාධ වලින් බැහැරවන උසස් ගණයේ ඖෂධ නිපදවා ලාංකික ප්‍රජාව තුළ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර දී. වෙන අදහසක් හිතනකො ඒක හරියටම කියනවනේ. දේශීය ඖෂධීය පෙළෑටි පාවිච්චි කරන අපි වෙන ආටිෆිෂියල් ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය දාන්නේ නැහැ. එහෙනම් අන්න ව්‍යාපාරික දර්ශනයකින් කියන දර්ශනේ ෆිලොසොෆි එක. මොකද්ද? අපි රසායනික ද්‍රව්‍ය දාන්නේ නැහැ. ඖෂධීය පෙළෑටි පමණයි පාවිච්චි කරන්නේ. අපිට දර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ අපි වසවිස ඇති බෙහෙතක් දෙන්නේ නැහැ. ඔබට සුවපත් විය හැකි බෙහෙතක් අපි දෙන්නේ කියන පණිවිඩය තියෙනවා. තේරුණාද? ඒ වගේම ව්‍යාපාරේ කුමක්ද? ව්‍යාපාරේ අනාගත ඉලක්ක මොනවද කියලා මේකේ හොඳින් විස්තර වෙනවා. ඒක තමයි මෙහෙර ප්‍රකාශ කරන මේ දෙකම එකයි. විෂන් එකට වඩා මිෂන් එකෙන් ව්‍යාපාරය පිළිබඳ අදහස එළියට හොඳට එනවා. දැන් මේක අපේ රටට තාම නුහුරු වුණාට ගොඩක් රටවල දරුවනේ ප්‍රොස්පෙක්ටස් එකක් අතර ලැබුණම මුලින්ම බලන්න විෂන් සහ මිෂන් ස්ටේට්මන්ට්. මොකද ඒකෙන් ව්‍යාපාරය පිළිබඳ සැබෑ චිත්‍රයක් අපිට මවා ගන්න පුළුවන්. ඊළඟට වාර්ෂික වාර්තාවක් අපිට කියවන්න ලැබුණොත් බලන්නේ වාර්ෂික වාර්තාව අපි කියවන්න කම්මැලි ලොකු කාලයක් යනවා. අපි විෂන් එක බලනවා. විෂන් බැලුවම ව්‍යාපාරයේ අනාගත දැක්ම අනාගත ඉලක්කය ව්‍යාපාරේ ගමන් කරන කළ යුතු අනාගත දර්ශනය සියල්ලම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ විෂන් කියන එක බොහෝ වෙලාවට ව්‍යාපාරයට සමස්ත වෙළඳ පොලේ සහ පාරිභෝගික ප්‍රජාවගේ ආකර්ෂණය දිනාගත හැකි මොකද්ද? කාන්දමක් නැත්තම් චුම්බකයක් හා සමානයි මේ මිෂන් ස්ටේට්මන්ට් එක. මොකද මිෂන් ස්ටේට්මන්ට් එක රිෆර් කරලා තමයි ව්‍යාපාරය පිළිබඳ තීන්දුව කරන්නේ. මම මෙයත් එක්ක ගනුදෙනු කරනවද? මම මෙයාට ණය දෙන්න සුදුසු කෙනෙක්ද? ආදි වශයෙන් අපි තීරණ ගන්න යනවා. පැහැදිලිද? එහෙමනම් ව්‍යාපාරයේ කුමක්ද හඳුනාගත හැකි වනු පිණිස දැක්ම තවදුරටත් පුළුල් ලෙස විග්‍රහ කිරීමක් තමයි මේකින් කරන්නේ. මේ මගින් සංවිධානයේ කුමක්ද කියලා අනිවාර්යයෙන්ම හෙළිදරව් වෙන්න ඕන. මොකද්ද මේ සංවිධානය? තනි පුද්ගලද, හවුල්ද, සමාගම්ද? පවතින්නේ කුමක් සඳහාද? මේ සංවිධානයේ සක්‍රිය වෙන්නේ පවතින කුමක් සඳහාද කියලා දාසෙන්න ඕන. ඊළඟට එහි දර්ශනය කුමක්ද? දර්ශනය කියන්නේ මොකද්ද? කිසියම් ව්‍යාපාරයක් අනුගමනය කරන අපේක්ෂිත දෙයක්. තේරුණාද? දර්ශනයක් කියන්නේ. දැන් මේ අපි තුමු ඖෂධ නිපදවන ව්‍යාපාරي උදාහරණ හිතන්නකෝ. ඒගොල්ලන්ගේ දර්ශනය තමයි 100%ක්ම රසකාරක නැති. 100%ක්ම අතුරු රෝගාබාධ නැති. 100%ක්ම රසකාරක හෝ නැත්නම් 100%ක්ම රසායනික ද්‍රව්‍ය නොමැති. අතුරු රෝගාබාධ නොමැති. සෞඛ්‍ය සම්පන්න තත්ත්වෙන් උසස් බෙහෙත් වර්ග නිෂ්පාදනය කිරීම. තේරුණාද? එහෙමනම් එතරම් දර්ශනීය තියෙනව නේද? මොකක්ද දර්ශනේ? වසවිස දාන්නේ නැහැ. ඒ අතුරු රෝගාබාධ හදවන්නේ නැහැ. වසවිස දාන්නේ නැතුව තමයි මේ දේශීය ප්‍රමිතින් අනුව දේශීය ප්‍රමිති වට්ටෝරුවන මේ බෙහෙත් හැදුවේ. එහෙනම් අපේ දර්ශනය මොකද්ද? අපේ බෙහෙත් ටික කොහොම හරි විකුණලා ඊට පස්සේ ඒ පාරිභෝගිකයා රෝගී කිරීම නෙවෙයි. එහෙනම් අපිට යහපත් දර්ශනයක් තියෙනවා. එහෙනම් දර්ශනය ගම්ම වෙන්න ඕන. එය කුමක් කරන්නේද? එහෙනම් මේ ව්‍යාපාරේ මොනවද කරන්නේ දැන්? මොනවද නිෂ්පාදනය කරන්නේ? ඊට පස්සේ අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂිත වන්නේ කුමක්ද? එහෙනම් ඉදිරියේදී අනාගතයේදී ළඟා කරන්න අපේක්ෂා කරන මොනවද? උදාහරණයක් වශයෙන් පුළුල් වෙළඳපොළ දිනා ගැනීම. මිලියන 500ක වගේ මාකට් එකක්. පුළුල් වෙළඳපොළ දිනා ගැනීම. එහෙම නැත්නම් ව්‍යාපාරයට ඉහළ කීර්ති නාමයක් අත්පත් කර ගැනීම. වැනි
ළඟා කරන අපේක්ෂිත වන්නේ කුමක්ද කියලා සිලිදරව් වෙන්න. නම් ව්‍යාපාරයේ කුමක්ද? පවතින්නේ කුමක් සඳහාද? ඒකේ දර්ශනය මොකක්ද? ඒ ව්‍යාපාරේ මොනවද කරන්නේ? අනාගතයේදී ළඟා කරන අපේක්ෂිත වන්නේ මොනවද කියන එක නැත්නම් කෙසේද කියන එක කුමක්ද කියන එක හොඳින් විද්‍යාමාන වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ මිෂන් ස්ටේට්මන්ට් එකේ බලය ආකර්ෂණීය බලය වැඩි වෙන්නේ. තේරෙනවද? මම නැවත නැවත කියනවා සංග්‍රහාවක් වේවා මොනවද ආයතනික සංග්‍රහයක් වේවා වාර්ෂික වාර්තාවක් වේවා කොටස් මිලදී ගන්න ඇරයුම් කරන සංස්ථා ප්‍රකාශයේ වේවා මේ සෑම එකකම විෂන් මිෂන් කියන ස්ටේට්මන්ට් සාමාන්‍යයෙන් දානවා. ඒකෙන් බලවත් වන්නේ බල සම්පන්න දර්ශනය තියෙන්නේ මොකද්ද? මෙහෙවර ප්‍රකාශනය තුලයි. මොකද ව්‍යාපාරයේ කුමක්ද? ඒ මොනවද කරන්නේ? එහි අනාගත අපේක්ෂාවන් මොනවද? ඒ වගේම ව්‍යාපාරයේ දර්ශනය කුමක්ද? තේරුණාද? ඒ වගේම ආදි වශයෙන් ව්‍යාපාරයේ සමස්ත ව්‍යාපාරයේ පිළිබඳ ඡායාගත අදහසක් අපට ජනිත කරනවා, පිළිබිඹු කරනවා, නිර්මාණය කරනවා මේ ප්‍රකාශය මගින්. නිසා වැදගත්ම ප්‍රකාශය තමයි මෙහෙවර ප්‍රකාශය. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු තුන්වෙනි එක. සැලසුමක් තුළ අඩංගු වන මූලික කරුණු මූලිකාංග අපි අවශ්‍ය ප්‍රධානම දෙක විස්තර කළා. ඒ තමයි දැක්ම සහ මෙහෙවර නැත්නම් දෘෂ්ටිය සහ නිෂ්ඨාව. තුන්වෙනි එක තමයි පරමාර්ථ ගෝල්ස් කියලා දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ. කලින් පරමාර්ථ වලක ඔබ්ජෙක්ටිව් දැන් නම් වෙනස් වුණා 2017 ඉඳන්. දැන් කියන්නේ ගෝල්ස් කියලා පරමාර්ථ. දිගු කාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත අපේක්ෂාවන් හෙවත් ප්‍රතිඵලයන් තමයි පරමාර්ථ කියන්නේ. හරිද? දිගුකාලීන ව්‍යාපාර කටයුතු කිරීම තුළින් දිගුකාලීනව සාක්ෂාත් කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල. හෙවත් දිගුකාලීන අපේක්ෂාවන් තමයි පරමාර්ථ කියන්නේ. අපි ඊළඟට බලමුකෝ. අරමුණු ඔබ්ජෙක්ටිව්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ අරමුණු. කෙටි කාලයක් තුලදී සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන්ය. අරමුණු තුල පහත දැක්වෙන ගුණාංග ඇතුළත් වේ. හොඳට තේරුම් ගන්න. මේ දෙකත් විභාගෙට නිතර ටච් වෙනවා. එක්කෝ MCQ ප්‍රශ්නවල බහුවරණ නැත්තම් සප්ලයි ටයිප් එකේ හිස්තැන් පුරන ප්‍රශ්නවල ගොඩාක් වෙලාවට මේ දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ කියන මේ පුංචි සංකල්ප නිතරම අහනවා විභාගෙට. හරිද? එහෙමනම් පරමාර්ථ කියන්නේ ව්‍යාපාර කටයුතු ඉටු කිරීම තුළින් දිගු කාලයේදී ලබා ගන්න අපේක්ෂා කරන දිගු කාලයේදී ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල දිගුකල් ප්‍රතිඵල. ඒ වගේ ව්‍යාපාර කටයුතු මගින් කෙටි කාලයක් තුලදී ළඟා කරගන්න අපේක්ෂිත කෙටිකල් ප්‍රතිඵල තමයි මොනවද අරමුණු කියන්නේ. උදාහරණයක් ලෙස ඔබ නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා ප්‍රතිඵලාවන් පස්සේ උසස් පෙළ සමත් වෙච්ච පිරිසක් ඉන්නවනේ. ඒ පිරිසේ සමහර අයගේ පරමාර්ථය දිගු කාලයේදී වෛද්‍යවරයෙක් වීම. වෛද්‍යවරයෙක් වීම. සමහර අයගේ පරමාර්ථය ඉංජිනේරුවරයෙක් වීම. සාමාන්‍ය පෙළ සමත් වූවන්ගෙන් සමහර අයගේ දිගු කාලයේ අපේක්ෂාව නැත්නම් ගන්න ප්‍රතිඵලයේ කළමනාකරු වීම. බැංකු කළමනාකරුවෙක් හරි කොහේ හරි කළමනාකරුවෙක් වීම. දැන් මං උසස් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇවිල්ලා සාමාන්‍ය පෙළ සමත් වූවන්ගේ ගොඩෙන් මං කාණ්ඩ තුනක් හයිලයිට් කරා. එක කාණ්ඩයක් වෛද්‍යවරයෙක් වෙන්න සිහිනමවනවා. තව කාණ්ඩයක් ඉංජිනේරුවෙක් වෙන්න සිහිනමවනවා. තවත් කාණ්ඩයක් කළමනාකරුවෙක් වෙන්න සිහිනමවනවා. තේරුණාද? එතකොට ඒක තමයි පරමාර්ථ කියන්නේ. කෙටි කාලීනව ලබා ගන්න අපේක්ෂා කරන ප්‍රතිඵල තමයි අරමුණු කියන්නේ. එහෙනම් දැන් වෛද්‍යවරයෙක් වෙන්න නම් දිගු කාලේ කෙටි කාලේ මොකද්ද වෙන්න ඕන? උසස් පෙළ සමත් වෙන්න මේපේ. පෞද්ගලික විශ්වවිද්‍යාලයක නෙමෙයි මම කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙලා වෛද්‍ය උපාධියක් ලබන්න නම් සාඩම්බර වෛද්‍යවරයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම උසස් පෙළ සමත් වෙන උසස් පෙළ ඒ තුනක් සමග වැඩිම ඉසෙඩි ස්කෝරාගයක් සමග සමත් වීම. ඒක තමයි කෙටි කාලේ ලබා ගන්න ඕනේ. ඒක තමයි අරමුණු කියන්නේ. එහෙමනම් මේ පරමාර්ථ සහ අරමුණු අතර ඍජු සම්බන්ධයක් නැද්ද තියෙනවා විභාගයට අහනවා. පරමාර්ථ සහ අරමුණු අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. මොකද්ද? පළමුව ඔබ හිතන්නේ තීරණය කරන්නේ මොකද්ද? පළමුව තීරණය කරන්නේ පරමාර්ථ. දිගු කාලයේදී ළඟා කරගෙන අපේක්ෂා කරන මොනවද කියන ප්‍රතිඵල පළමුව තීරණය කරනවා.
හරිද? ඒ පළමුව පරමාර්ථ තීරණය කරලා දෙවනුව ඒව ළඟා කරගන්න පුළුවන් වන විදියට අරමුණු තීරණය කිරීම කරන්න වෙනවා. පරමාර්ථ ගැන අවබෝධයක් නැතුව පරමාර්ථ දකින්න නැතුව අපට අරමුණු ගැන හිතන්න බෑ. තේරුණාද? එහෙනම් මේ දෙකේ සම්බන්ධ විභාග වල මෑතදිත් ඇහුවා. ඇහුල් ලියන්න තියෙන ඍජු පරමාර්ථ සහ අරමුණු අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. ඍජු සම්බන්ධයක් තියෙනවා. එතකොට පළමුව දිගු කාලයේදී ලබා ගන්න අපේක්ෂා කරන ප්‍රතිඵල වන පරමාර්ථ තීරණය කරනවා. දෙවනුව ඒ දිගු කාලීන ප්‍රතිඵලය වන පරමාර්ථ ළඟා කරගත හැකි වෙන ආකාරයෙන් කෙටි කාලයේදී ළඟා කරන අපේක්ෂා කරන ප්‍රතිඵල තීරණය කරනවා. ඒක තමයි කතන්දරය. එහෙනම් මේ කෙටි කාලීනව ළඟා කරගන්න අපේක්ෂා කරන ප්‍රතිඵලවල අවසන් ප්‍රතිඵලයක් ලෙස තමයි දිගු කාලයේදී අර ඉස්සෙල්ලා කියන පරමාර්ථය ළඟා වෙන්නේ. ඕක හරියට සාමාන්‍ය පෙළ සමත් වූ ඔබගේ අනාගත සිහිනය වෛද්‍යවරයෙක් වීම නම් ඒක ටිකක් දිගු කල් යනවනේ. දැන් තව එළවලු යනවා අවුරුදු 2ක් අවුරුදු 3ක් යනවා එළවලු ඉවර වෙද්දි ප්‍රතිඵල එනකොට තවත් අවුරුදු 4ක් හෝ 5ක් අනිවාර්යයෙන්ම ඉනවා අවුරුදු 8ක් අනිවාර්යයෙන්ම යනවා නේ. 8ක් කියන්නේ දිගු කාලයක් අපේ ජීවිත කාලේ. එතකොට එහෙනම් දිගු කාලයේදී අපේක්ෂාව වෛද්‍යවරයෙකු වීම. පැහැදිලිනේ? එහෙමනම් කෙටි කාලයේදී අපේක්ෂාව මොකක්ද? කෙටි කාලයේදී අපේක්ෂාව වෙන කෙටි කාලයේදී අපි ලබා ගන්න අපේක්ෂා කරන ප්‍රතිඵලය මොකද්ද? උසස් පෙළ ඉහළින්ම සමත් වීම. ඉහළින්ම සාමාර්ථයක් තමයි දැන් කෙටි කාලේ අපේක්ෂිත ප්‍රතිඵල. ඒක තමයි අරමුණු කියන්නේ. ඒක සම්බන්ධය අතනටයි. උසස් පෙළ ඊටාම ඉහළින් සමත් වුණොත් තමයි ඔබට වෛද්‍ය විද්‍යාලයට යන්න පුළුවන්. උසස් පෙළ ඊටා ඉහළින්ම සමත් වුණොත් තමයි ගණිතාංශයෙන් කරලා ඔබට ඉංජිනේරු වශයෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඔබ වාණිජ්‍ය විෂය ධාරාවෙන් ඉතා උසස් ලෙස සමත් වුණොත් තමයි අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලවල හොඳම කළමනාකරණ උපාධියක්, ගිණුම් කරන හා මූල්‍ය උපාධියක් කරන්න පුළුවන්කම ලැබෙයි. තේරුණාද? ඒ නිසා ඒ නිතරම දිගු කාලයේදී ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵලය වන පරමාර්ථ සාක්ෂාත් වන ආකාරයට, ඉෂ්ට වන ආකාරයට තමයි කෙටිකල් ප්‍රතිඵල ලැබෙච්ච අරමුණු තීරණය කරන්නේ. පැහැදිලිනේ? right. දැන් පරමාර්ථ අරමුණු අතර සම්බන්ධයක් තියෙනවා කියලා අහන විභාගයට. සම්බන්ධයක් තියෙන ඍජු. මොකද ඍජු කියන්නේ? පළමුව තීරණය කරන්නේ මොකද්ද? පරමාර්ථ. දිගු කාලයේදී ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල තමයි පළමුව තීරණය කරන්නේ. හරිද? ඒක සැපිරෙන ආකාරයෙන් තමයි අරමුණු තීරණය කරන්නේ. කෙටිකල් ප්‍රතිඵල. දැන් ඔබ වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තුවක් තිබේ නම් ඒක දිගු කාලින දෙයක් නේ. ඒක මොකද්ද? පරමාර්ථය. ඔබ කෙටි කාලෙ මොකද්ද කරන්න ඕනේ? ජීව විද්‍යාංශෙන් උසස් පෙළ ලියලා සමත් වෙන්න ඕනේ. නැත්තම් බෑනේ. අන්න ඒ වගේ. ඒතර මේ කියන අරමුණු තුල පහක් දැක්වෙන ගුණාංග ඇතුළත් වෙනවා. මේක හොඳට මතක තියාගන්න මේ chart එක මේක විභාගයට අහනවා. ස්මාර්ට් කියලා කියන්නේ මේ SMART ස්මාර්ට් කියලා කියන්නේ හොඳ අරමුණක් වෙන්න නම් යහපත් අරමුණක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ස්පෙસિෆික් කියන ගුණාංග තියෙනවා. මොකද ස්පෙસિෆික් කියන්නේ නියත බව නැත්තම් නිශ්චිත බව. ඕනෑම අරමුණක් සාර්ථක අරමුණක් වෙන්නේ අරමුණ නිශ්චිත වෙන්න ඕන. දැන් අපි හිතමු ඔබ සාමාන්‍ය පෙළ සමත් වෙලා. හරිද? ඔබෙන් අහනවා කවුරු හරි වැඩිහිටියෙක් හරි ගුරුවරයෙක් හරි ඔබ උසස් පෙළ කරනවද? ඔව් අනිවාර්යයෙන්ම කරනවා. උසස් පෙළ කොහොමද කරන්න ඉන්නේ? හොඳ විදියක් බලලා කර හොඳ විදියක් කියන්නේ මොන අංශෙන්ද ඔයා කරන්නේ? වාණිජ්‍යාංශෙන්ද, ගණිතාංශෙන්ද, තාක්ෂණ විෂය ධාරාවෙන්ද, නැත්නම් ජීව විද්‍යාංශෙන්ද? ජීව විද්‍යාංශෙනුත් කරන්න ඕනේ. මට වාණිජ්‍යාංශෙනු ගිහිල්ලා මට මැනේජ්මන්ට් පැත්ත ඉගෙන ගන්නත් ඕනේ. තාක්ෂණ පැත්තෙන් ගිහිල්ලා මට ඔය අඩු ගානේ ගෙදර දොරේ හරි මොන හරි ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්නයක් આવොත් තනියම හදාගෙන ඒ වගේ දේ මොකුත් ඕනේ. දැන් බැලුවොත් නිශ්චිත නැහැ. අවිනිශ්චිතයි. එහෙම බෑ. නිශ්චිත වෙන්න ඕව. මම අනිවාර්යෙන් ජීව විද්‍යාංශයෙන් A level කරනවා. මොකටද? ડોක්ටර් කෙනෙක් වෙන්න. අන්න නිශ්චිතයි. වෙන විකල්ප අදහස් වලට මනස ගමන් නොකරන්නට ඕන. තේරුණාද? එහෙනම් මේකේ තේරුම මොකද්ද? නියත බව නැත්තම් නිශ්චිත බව කියන එක. නිශ්චිත එහෙම නැත්තම් නියත බව. හරිනේ? දෙවෙනි එක. measurable. මොකද මේ කියන්නේ? මැනිය හැකි බව. හොඳ අරමුණක් නම් ඒ අරමුණ අපට මැන බලන්න පුළුවන් වෙන කිසියම් මිනුම් ක්‍රමයකින් මැන බලන්න පුළුවන් වෙන්නට ඕන. දැන් ඔබෙන් අහනවා දිගු කාලයේ ඔබ ලබා ගන්න අපේක්ෂා කරන්නේ මොකද්ද? වෛද්‍යවරයෙක් වීම. එන එක පරමාර්ථයක්. ඔබෙන් අහනවා එහෙනම් ඒ සඳහා කෙටි කාලීනව ඔබ ළඟා කරන අපේක්ෂිත ප්‍රතිඵලය මොකද්ද? ඒක තමයි අරමුණ. මොකද්ද?
කෙටි කාලීනව ඔබ ලබා ගන්න අපේක්ෂා කරන ප්‍රතිඵලය. මොකද්ද? ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වීම. අන්න ප්‍රතිඵලය. ඒක මනින්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ තුනක් ලැබුණාද? ඒ දෙකක්ද? ඒ එකයි B දෙකයිද? ඒකට ලැබිච්ච ලකුණු මොනවද කියලා අපිට මැන බලන්න පුළුවන්. අන්න මේ අරමුණු කියන කෙටි කාලින ප්‍රතිඵල කිසියම් මිනුම් ක්‍රමයකින් මැන දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් දෙවෙනි එක තමයි මැනිය හැකි බව. තුන්වෙනි එක තමයි achievability. achieve කියන්නේ ළඟා කරගන්න, ජයග්‍රහණය කරගන්න. achievability ළඟා කරගත හැකි බව. දැන් මේ කෙටි කාලීනව අපි අපේක්ෂා කරන ප්‍රතිඵල ළඟා කරගත හැකිව වෙන්න ඕන. ළඟා කරගත නොහැකිව වැඩක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් 5 වසරේ ශිෂ්‍යත්වයේ ලියපු ළමෙක් කියනවා මට දැන් ඉගෙන ගත්ත ඇති මේ. මට කෙලින්ම දැන් යන්න ඕනේ A level පන්තිට ගිහලා ජීව විද්‍යාංශය ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඉක්මනටම විශ්වවිද්‍යාලෙ ගිහලා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඕක කරන්න පුළුවන්ද? ළඟා කරගන්න පුළුවන්ද? බෑ. 5 වසර ශිෂ්‍යත්ව සමත් වූ පළියට කිසිසේත්ම 5 වසරින් දරුවෙකුගේ මනස සූදානම් නැහැ. අපි බලෙන් දෙන්න හැදුවොත් එයාගේ මනස සූදානම් නැහැ ජීව විද්‍යාංශයේ විශේෂ දැනුම ඉක්මනින් ලබා ගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම ළඟා කරගත හැකි අරමුණක් වෙන්නත් ඕනේ. ළඟා කරගත හැකි බව. ළඟා කරගත හැකි බව. ඊළඟ එක තමයි රියලිස්ටික්. රියලිස්ටික්. ඔක රේෂනල් කියලා සමහර විට කියනවා. රේෂනල් කියලාත් කියනවා. රේෂනල් රියලිස්ටික් එක රේෂනල් කියන එක. රේෂනල්. මොකද්ද මේ කියන්නේ? රියලිස්ටික් කියන්නේ තාත්වික බව කියන එක. නැත්නම් ප්‍රායෝගික බව කියන ප්‍රැක්ටිබිලිටි කියන එකම තමයි. ප්‍රායෝගික බව. දැන් මේ අපි සඳහන් කරන අරමුණු තාත්විකව වෙන්න ඕන. දැන් ඔබෙන් අහනවා ඔබ කවුද අනාගතයේ වෙන දියු කාලේ ડોක්ටර් කෙනෙක් වෙනවා. එහෙමනම් ඒ සඳහා ඔබේ ක්‍රිටිකල් බලාපොරොත්තු මොකද්ද? උසස් පෙළ ලිවීම. මොන විෂය ධාරාවෙන්ද? තාක්ෂණ වේදින්. ඒක තාත්වික නෑනේ. කවදාක කරන්න බැරි එක. තාත්වික නෑ. තේරුණාද? එහෙම නැත්නම් ඔබ ඒ අරමුණු තුල ඔබ කියනවා ප්‍රායෝගික බවක්. පවතින සම්පත් අනුව පවතින පරිසර තත්ත්වයන් අනුව අපිට මේ ඉලක්කගත නිෂ්පාදනයට ළඟා වෙන්න පුළුවන්ද? තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම මේකේ තාත්වික බව නැත්තම් ප්‍රායෝගික බව කියන එක තමයි හොඳම අදහස ඉන්නේ. තාත්වික බව. නැත්නම් ප්‍රායෝගික බව. ඊළඟ එක තමයි ටයිම් බවුන්ඩඩ්. ටයිම්ලි කියන එක ටයිම් බවුන්ඩඩ්. මේ අරමුණු නිශ්චිත කාලයකට සීමා වෙනවා මිසක ඉන්නේ හැට දිගටම යන්නේ නැහැ. දැන් උදාහරණයකට ඔබ දිගුකල් පරමාර්ථයක් තමයි වෛද්‍යවරයෙක් වීම. ඔබ ඕලෙවල් සමත් වෙලාවට පස්සේ. හරිද? අපි අහන කෙටි කාලේ ඔබ මොකද්ද ඒ දැන් දිගු කාලේ වෛද්‍යවරයෙක් වෙන්න ඔබ කෙටි කාලේ මොකද්ද කරන්න යන්නේ? මොකද්ද තෝරගත්තේ? එන උත්තරේ මොකද්ද? මොකද්ද? අරමුණු. අරමුණුනේ. අනිවාර්යයෙන්ම අරමුණු දිගු කාලේ වෛද්‍යවරයෙක් වීම නම් කෙටි කාලේ මොකද්ද අරමුණු වලට එන්නේ? මොකද්ද? ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ කරලා සමත් වෙන්න ඕන. එහෙම නොවන කිසි කෙනෙකුට ඒ වෛද්‍යවරය වීම කියන පරමාර්ථය ළඟා කරගන්න බෑ. තේරෙනවද? එහෙනම් මේක තාත්වික බව නැත්නම් ප්‍රායෝගික බව කියන එකයි. අනිත් එක තමයි ටයිම් බවුන්ඩඩ්. ඒ කියන්නේ නිශ්චිත කාලයකට සීමා වෙන්න ඕන. දැන් අපි ඇහුවොත් එහෙම ජීව විද්‍යාංශයෙන් ළමයෙක්ගෙන් වා මොනවද කරන්නේ ජීව විද්‍යාව උසස් පෙළ. තව අවුරුදු 5කින් අහන මොනවද කරන්නේ? ජීව විද්‍යාව කියනවද? නෑ. තව අවුරුදු 10කින් අහන ජීව විද්‍යාව කියනවද? නෑ. ඒක එතන ඉවරයි. ඒ සබ්ජෙක්ට් එක එතන ඉවරයි. ඒ නිසා මේ අරමුණු නිශ්චිත කාලයකට පමණයි ඉදිරි කාලයට ඒක වළංගු වෙන්නේ නෑ. එහෙනම් නිශ්චිත කාලයකට අදාළ වීම. පැහැදිලි? ඔන්න වගේ දිගුකාලීනෝ ව්‍යාපාර කටයුතු මගින් ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ. එවෙනිම ක්‍රිටිකල් ප්‍රතිඵල අරමුණු. හොඳ අරමුණක මෙන්න මේ ගුණාංග කීපයක් තියෙනවා. මොනවද? ස්මාර්ට් මතක තියාගන්න. සිංහල වලට වඩා මේක මතක තියාගන්න ඉංග්‍රීසියෙන්. මේ ටර්ම් එක මතක ස්මාර්ට් කියලා මතක S අපි ඕගොල්ලෝ මේක විභාගෙට ලියන්නවා කියලා හිතන්නකෝ.
එතකොට ළමයි මේක අපිට ටර්ම් එකෙන් මතක තියාගන්න පුළුවන් නේ ස්මාර්ට් කියලා ලිව්වා නේ ස්මාර්ට් කියලා ලිව්වා ස්මාර්ට් එක මතක තියාගන්න පුළුවන් ඒ කියන්නේ ස්මාර්ට් හරි ස්මාර්ට් කිට් එකක් එහෙම කියලා කියනවනේ ඒ වගේ ඒ ටර්ම් එක මතකයි ස්මාර්ට් කියලා ලියාගත්තම SM ART මේක මතකයි ඉංග්‍රීසි සිංහල වලට වඩා මේක මතක තියෙන ඉංග්‍රීසියෙන් ස්මාර්ට් කියන මොකද ස්පෙસિෆික් ගලප එනවනේ M කියන මොකද මෙෂරබල් මැනිය හැකි බව ඒ කියන මොකද achievable ළඟා කරගත හැකි බව achievability ළඟා කරගත හැකි බව මේක රියලිස්ටික් නැත්නම් රේෂනල් මේක ටයිම් බවුන්ඩඩ් එක දදාස එනවා ස්පෙસિෆික් කියන්නේ නියත බව මෙෂරබල් මැනිය හැකි බව achievability ළඟා කරගත හැකි බව පවතින සම්පත් තත්ත්වයන් යටතේ අත්පත් කරගන්න පුළුවන් වෙන්න ඕන රේෂනල් නැත්නම් රියලිස්ටික් කියන්නේ මොකද්ද තාක්තික බව ප්‍රායෝගික බව and time bounded කියන්නේ නිශ්චිත කාලයකට සීමා යුතු බව දැන් ඔබ මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණේ දැන් කෙටි කාලිනෝ ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ සමත් වෙන්න තමයි ප්‍රාර්ථනාව ඒක තමයි අරමුණ හරිද අවුරුදු 4කට පස්සේ අහනවා ඔබ කියනවා ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ සමත් වීම අවුරුදු 10කට පස්සේ අහනවා ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ සමත් හරිද වැරදි එහෙම කියන්නේ අවුරුදු දෙකෙන් පස්සේ අපි ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ සමත් වීම කියන එක කතාව එතන ඉවරයි ඒක ඒ පීරියඩ් එකෙන් අවසానයි තේරෙනවද ඒක යම් පීරියඩ් එකකට විතරයි කාලයකට විතරයි මේක සීමා වෙන්නේ පැහැදිලිද පැහැදිලි හොඳට මතක මේක විභාගයට නිරන්තරයෙන් මහා නිසා මම මේක විග්‍රහ කළේ ඊළඟට අපි බලමු සැලසුමක ඇතුළත් වෙන ගුණාංග තමයි ප්‍රතිපත්ති පොලිසිස් කියන එක ස්ථාපිත කරගත් පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය සඳහා මඟ පෙන්වන දර්ශනය ප්‍රතිපත්ති ලෙස හැඳින්වේ ස්ථාපිත කරගත් පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය ක්‍රියා කළ යුතු ආකාරය සඳහා මඟ පෙන්වන දර්ශනයක් තමයි ප්‍රතිපත්ති කියන්නේ දර්ශනය ෆිලොසොෆි එක දර්ශනයක් මේ දර්ශනයේ දැන් ප්‍රතිපත්ති කියන්නේ දර්ශනයක්නේ දර්ශනය හරියටම අපිට දැනෙන විදිහට අකුරෙන් අකුර අපිට සංකල්පීය විදිහට කියන්න බෑ ඒකේ තේරුම දර්ශනයක් කියන්නේ යම් පුද්ගලයන් විසින් ස්ථිර කාලීනව නැත්නම් ස්ථිර සාරව අනුගමනය කිරීමට නැඹුරු වෙච්ච ක්‍රියාදාමයක් තමයි සාමාන්‍ය දර්ශනයක් කියන්නේ. ස්ථිර සාරව යම් පුද්ගලයෙක් ක්‍රියාවට නැගීමට නැඹුරු වෙච්ච නැත්නම් හුරු වෙච්ච නැඹුරු වෙච්ච ක්‍රියාකාරකමකට තමයි දර්ශනයක් කියන්නේ. මෙන්න මේ වගේ දෙයක්. දැන් කෙනෙක් කියන්න පුළුවන් මම කියන මගේ නම් දර්ශනය මගේ නම් ප්‍රතිපත්තිය නැත්නම් මගේ නම් දර්ශනය. හරිද? ප්‍රතිපත්තියටම දීපු වචනේ තමයි දර්ශනය කියන්නේ. දර්ශනය. මගේ නම් දර්ශනය මගේ නම් ප්‍රතිපත්තිය මං කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැහැ. මං කවදාක සත පහක දෙයක් හොරකම් කරලා නැහැ. හොරකම් කරන්නෙත් නැහැ. මට අනුන්ගේ දේවල් වැඩකුත් නැහැ. තව කෙනෙක් කියනවා මගේ නම් දර්ශනය ඕක නෙවෙයි මගේ නම් කාගුණොත් කමන්නේ මට වාසියක් කරනවා මං ඒක හොරකම් කරනවා. දැන් අදහස් තේරෙනවද මේ කියන එක? ඒව ස්ථිරසාරයි. ඔය මං කිව් මිනිසුන් වර්ග දෙකම ඔබට මොන ගහලා තියෙනවනේ? දෙගොල්ලම ස්ථිරසාරයිනේ. මම කවදාකවත් අනුන්ගේ දේවල් ගන්නෑ නැහැ. නිකන් දුන්නත් මට එපා. ඒක දර්ශනයක් යාගේ. ඒ ස්ථිරසාර ක්‍රියාකාරකම. තව කෙනෙක් කියනවා මම නම් අනුන්ගේ දෙයක් දුරුතර මං ගන්නවා. මට කවුරුත් නැහැ මට දෙවියෝ දීලත් නැහැ. කවුරුත් දෙන්නේ නැහැ. මම නම් අනුන්ගේ දෙයක් මං දැක්ක ගමන් ගන්නවා. ඒත් කියන ස්ථිරසාරයි. එහෙනම් මේ පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය සඳහා මඟ පෙන්වන දර්ශනයක් තමයි ප්‍රතිපත්ති කියන්නේ. අනික උපාය මාර්ග ස්ට්‍රැටජීස් පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමක්දයි යන්න මෙන් හෙළිදරව් කරයි. උපාය මාර්ග කියන්නේ ඉලක්ක ළඟා කරගන්න කළ යුත්තේ කුමක්දයි කියලා අපි හෙළි කරගත්තොත් ඒක තමයි උපාය මාර්ග කියන්නේ. මම කලින් පරිච්ඡේදයේ කිව්වේ දැන් ඔයගොල්ලන්ගේ පිපිදුණු සිසුන් බිහි කරන්න පරමාර්ථය තුන තරමුණ ඇතුව
පිපිදුණු සිසුන් බිහි කිරීම අරමුණ නැතුව ට්‍රිප් එකක් ගන්න ලෑස්ති කරනවා කියලා මම කිව්වනේ. තේරුණාද? ඒතකොට ට්‍රිප් එක තමයි උපාය මාර්ගය. පිපිදුණු සිසුන් බිහි කරන අපි ට්‍රිප් එකට අකමැති නම් ගොඩක් අය එහෙනම් දානවර වගේ වගා සංග්‍රාමයක් ආයතන තුල. නැත්තම් ක්‍රීඩා තරඟාවලියක් සංවිධානය කරලා සංවිධානය කරමින් ක්‍රීඩා කරන අවස්ථාව උදවා කරනවා. ඒකෙන් ළමයි පොලිස් වෙලා එනවා. එහෙනම් ඒක තමයි උපාය මාර්ගය. එහෙනම් ඒකයි මේ කිව්වේ පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීමට කල යුත්තේ කුමක්ද යන්න මෙන්න හෙලි කරයි. ඒ කියන්නේ ප්‍රධාන කාර්ය ටාක්ස් එක නේ. එහෙනම් ප්‍රධාන කාර්ය තමයි මේ කියන්නේ. ප්‍රධාන කාර්යය ටාක්ස් එක නේ. උපාය මාර්ගය කියන්නේ ඒකයි. අපි සැලසුම් කරන්නේ පටන් ගත්තත් එහෙමනේ. සංවිධානයක පරමාර්ථ හා අරමුණු තීරණය කර ඒවා ළඟා කර ගැනීමට දියත් කළ යුතු උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය කියලා දා කිව්වනේ. උපාය මාර්ගය කියන්නේ මොකද්ද? මේනම් මේ ඉලක්ක ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමන ව්‍යාපාර කාර්යයක්ද? කුමන ප්‍රධාන කාර්යයක්ද තීරණය කරන. ඒක තමයි ප්‍රධාන කාර්ය කියන්නේත් ඒකමයි. උපාය මාර්ග. අනිත් එක තමයි ක්‍රියා මාර්ග. procedures. උපාය මාර්ග තමයි ඉස්සෙල්ලා කිව්වේ. නැත්නම් කාර්යභාරය ප්‍රධාන කාර්ය කියලා. උපාය මාර්ග නැත්නම් කාර්යභාරයන් සාක්ෂාත් කර ගැනීමට අනුගමනය කළ යුතු විවිධ පියවර සමූහයක. උපාය මාර්ග නැත්නම් කාර්යභාරයන් සාක්ෂාත් කර ගැනීමට අනුගමනය කළ යුතු විවිධ පියවර සමූහයක් තමයි ක්‍රියාමාර්ග නැත්නම් ප්‍රොසීජර්ස් කියලා කියන්නේ. මේ දෙකත් පටල ගන්න එපා. අර වහා ගිනි ගන්න අසුළුයි වගේ වහා පටල ගන්න අසුළුයි. පටල ගන්න එපා. තේරුණාද? උපාය මාර්ගය කියන්නේ ප්‍රධාන කාර්යයනේ. ඒ ප්‍රධාන කාර්යයට අනුබද්ධව ඒක සාක්ෂාත් කරගන්න අනුගමනය කළ යුතු විවිධ පියවර සමූහයක් තියෙනවා. ඒක තමයි ක්‍රියාමාර්ග කියන්නේ. අපි උදාහරණයක් මේ තේරුම් ගමුකෝ. උදාහරණ අපි හිතමු රජයක් තීරණය කරනවා ලංකාවේ අපනයන ආදායම ලබන වසරේ බිලියන 50,000කින් වර්ධනය කරගන්න. ලංකාවේ අපනයන ආදායම බිලියන 50,000කින් වර්ධනය කරගන්න අපේක්ෂා කරනවා. තේරුණාද? ඒතර එහෙමනම් ඒක මොකද්ද? උපාය මාර්ගය. ඒක උපාය මාර්ගය. ප්‍රධාන කාර්යභාරය. ඒක නිකන් ලැබෙන්නේ නැහැනේ. එහෙමනම් ඊට පස්සේ තීරණය කරනවා තේ අපනයන ආදායමෙන් බිලියන 10ක් වර්ධනය කරගන්න. රබර් හා රබර් නිෂ්පාදිත අපනයන ආදායමෙන් බිලියන 500ක් වර්ධනය කරගන්න. පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් කනින් තෙල් නිෂ්පාදනය බිලියන 100ක් වර්ධනය කරන්න. ඔන්න වගේ වැලක් තියෙනවා. ඒක තමයි මේ කිව්වේ උපාය මාර්ග සාක්ෂාත් කරගන්න අනුගමනය කළ පියවර සමූහයක්. ඒ වගේ භාණ්ඩ වර්ග කීපයක්ම අපනයනය කරලා වර්ධනය කරගත්තේ නැත්නම් අපනයන ආදායම වැඩි කර ගැනීමකින් උපාය මාර්ග සාර්ථක වෙන්නේ. දැන් කියන එක තේරෙනවද මම කියන්නේ? එහෙනම් උපාය මාර්ග කියන්නේ ප්‍රධාන කාර්යය. ඒ ප්‍රධාන කාර්ය සපුරා ගන්නට නම් එහා සබැදිව සාක්ෂාත් කරගන්න වෙන පියවර සමූහයක් තියෙනවා. තේ අපනයන ආදායම වැඩි කරන්න ඕනේ. ඒ වගේ විදේශ වලින් තේ ඉල්ලුම වර්ධනය කරගන්න ඕනේ. ආදි වශයෙන් ඒක තමයි ක්‍රියාමාර්ග කියන්නේ. අනික නීති රීති rules යම් කාර්යයක් ඉටු කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව නිශ්චිතව විස්තර කිරීමට සකස් කරන ලද නියමයන්. මේ නීති රීති කියන්නේ විධිවිධාන කියන එක නියමයන් කියන එක. යම් කාර්යයක් ඉටු කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව නිශ්චිතව විස්තර කිරීමට සකස් කරන ලද නියමයන් තමයි මම අදහස් කරන්නේ. තේරුණාද? එතකොට කරන්න පුළුවන් දේ කරනවා, කරන්න බැහැයි කියලා තීරණය කරපු නොකර ඉන්න. එතකොට වඩා විධිමත්. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු වැඩසටහන් programs. වැඩසටහන් කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය වන සම්පත් හා ඒවා යොදා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රධාන හා උපකොටස් වලට බෙදා විස්තර කිරීම. වැඩසටහන්. විවිධ programs. නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය වන සම්පත්. නිශ්චිත කාර්ය ඉටු කරන්න අවශ්‍ය සම්පත් හා ඒවා යොදා ගන්න ආකාරය පිළිබඳ ප්‍රධාන හා උපකොටස් වලට බෙදා විස්තර කිරීම. තේරුණාද? එහෙනම් අවශ්‍ය සම්පත් ඒවා යොදා ගන්න ආකාරය ප්‍රධාන හා උපකාණ්ඩ කීපයකට බෙදලා විස්තර කරොත් ඒක තමයි වැඩසටහන් කියන්නේ. ඊළඟට ව්‍යාපෘති projects ව්‍යාපෘති විශේෂිත වූ ගැටලුවක් විසඳීමට සකස් කරන ලද
නිශ්චිත ආරම්භයක් උන වැදගත්ම දේ මෙතන තියෙනවා. නිශ්චිත ආරම්භයක් පළවෙනි එක. හා නිශ්චිත අවසානයක්. නිශ්චිත ආරම්භයක් සහ නිශ්චිත අවසානයක් සහිත විශේෂිත වූ ඒකීය විසඳුමක් තමයි ව්‍යාපෘතියක් කියන්නේ. ප්‍රොජෙක්ට් එකක් කිව්වම දැන් ප්‍රොජෙක්ට් රිපෝට්ස් අපේ සිලබස් එක අයින් කරන්නේ. අපි ඒක ඉගෙනුවා. දැන් තියෙන බිස්නස් ප්ලෑන් නේ. දැන් විශේෂිත වූ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳන්න සකස් කරපු නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් තියෙන ඒකීය විසඳුමක්. තේරෙනවද? එහෙනම් මේ කෙටියෙන් කිව්වොත් මේ ව්‍යාපෘතියක් කියන්නේ විසඳුමක්. ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද? විසඳුමක්. තේරෙනවද? මොකද්ද විසඳුම? විශේෂිත වූ ගැටලුවක් විසඳා ගන්න තියෙන විසඳුමක්. විශේෂිත වූ ගැටලුව විසඳීම සඳහා සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් නිශ්චිත අවසානයක් ඇති විශේෂිත වූ ඒකීය විසඳුමක්. ඒකේ හොඳ ආරම්භයක් තියෙනවා, අවසන් කරන විදිහ තියෙනවා. තේරෙනවද? එහෙනම් එහෙම දැන් මම හොඳ ආරම්භයක් අරගෙන අර අවසන් ඉලක්කයේ දෙස බලාගෙන එතනට ව්‍යාපාරයේ කාර්යක්ෂමව දුවන්න පුළුවන්. තේරෙනවද? ඒතර මෙන්න මේ වගේ හොඳ ගුණාංග කීපයක් ඇතුළත් වෙනවා. මොකද්ද? හොඳ සැලසුමක් තුල. හොඳ සැලසුමක් තුල. සැලසුම් කරනින් බිහිවන සැලසුමක් තුල. තේරෙනවද? ඒ සැලසුම් කරන්නේ අවසාන ප්‍රතිඵලය වශයෙන් එළියට එන සැලසුම අංග සම්පූර්ණ වඩා හොඳ විධිමත් පරිණත සැලසුමක් වශයෙන් පිළිගන්න මෙන්න මේ ගුණාගමේ සාධක ඇතුළත් වෙන්නම ඕනේ. හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයනුත් සැලසුම්කරණය කියන කළමනාකරණයේදී සැලසුම්කරණය කියන වැදගත්ම පියවර. තේරුණාද? කළමනාකරණය හදවත බඳුයි සැලසුම්කරණය. සැලසුම්කරණේ පියවර අපි යටතේ හොඳ සැලසුමක් නිර්මාණය වෙන්න ඒ සැලසුම තුල අන්තර්ගත වෙන්න ගුණාංග මොනවද කියලා හොඳින් විස්තර කළා. අවශ්‍ය තැන්වලදී ගුණාංග වලට අපි වැඩි බරක් තබලා විභාගයට නිරන්තරයෙන්ම අඛණ්ඩව අහන කොටස් තමයි මම අර බර කරලා වැඩි කාලයකට නාස්ති කළේ. තේරුණාද? අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් බලමු සැලසුම්කරණේ අවසන් සංකල්ප කීපය.